ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත සහෝදරයාගෙනු හඳුන්නෙති සහෝදරයාගෙනු ඒ වගේම තමුන්නාන්සලා දිස්ත්‍රික්කයේ අපේ පක්ෂ ප්‍රධාන සංවිධායකයට කටයුතු කරන නිහාල් ගලප්පති සහෝදරයා අපේ සිසිර කුමාර සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න අපේ පක්ෂ නියෝජනය කරන සහෝදරවරුන්ගෙන් ඒ වගේම කලා ශාස්ත්‍රය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ සහෝදරිය ඒ සහෝදරවරුන්ගෙන් ඒ වගේම හම්බන්තොට ජනතා අයිතීන් සුරකීමේ එකමුතුවේ අපේ නියෝජිත සහෝදරවරුන්ගෙන් මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සිළු දෙනාගෙන් අවසරයි. අපේ මාධ්‍යවේදී හිතවතුන්ගෙන් අවසරයි. අපි අද යහ කෙළවරේ ඉඳන් හම්බන්තොට නගරයට පෙළපාලියකින් ඇවිල්ලා මේ අම්බලන්තොට නගරයට පෙළපාලියකින් ඇවිල්ලා කෑ ගහලා කිව්වේ හම්බන්තොට වරාය විකුණුන එක නවත්තපන්, ජනතාවගේ ඉඩම් චීනට පවරන එක නතර කරපන් කියලා. සහතික වශයෙන් මේවා විකිණීමට ඉඩ නොදෙන බව අප සහතික කරනවා මේ ජයග්‍රහණයෙන් කෙලවර කර සටන. මේ ආණ්ඩුව තමන්ගේ මුළු ආර්ථික ප්‍රතිපත්තියෙන් බවට පත් කරගෙන තිබෙන්නේ එදා ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව කරා වගේම චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව කරා වගේම රාජපක්ෂගේ ආණ්ඩුව කරා වගේම මේ ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් කරගෙන තිබෙන්නේ කුමක්ද? අපේ රටේ දේපල සම්පත් විකුණන එක. දැන් මේ වෙනකොට ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණන පිමුරුපත් සකස් කරලා තිබෙනවා. හම්බන්තොට මොනරාගල ප්‍රදේශ ජනතාවගේ අක්කර 15000ක් විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණ විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. කහටගහ මිනිරම් පතල විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. පුල්මුඩේ ඛනිජ වැලි සම්පත විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම හම්බන්තොට ලුණුලේ වායු විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. මන්නාරම් ප්‍රදේශයේ ලුණුලේ වායු විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. එයා ලංකා ගුවන් සමාගම විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි හිල්ටන් හෝටලේ පවා විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. හරියට මේ ආණ්ඩුව සොක්මන් ඇන් සමරවික්‍රම ප්‍රසිද්ධ දේපල වෙන්දේසිකරුවෝ වගේ. අපේ රටේ තිබුණා ප්‍රසිද්ධ දේපල වෙන්දේසිකරුවෝ සොක්මන් ඇන් සමරවික්‍රම. අද සිරිසේන ඇන් වික්‍රමසිංහ ප්‍රසිද්ධ දේපල වෙන්දේසිකරුවෝ. අපිට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පොළොන්නරුවේ තියෙන ඉඩමක් නම් මේ විකුණන්න හදන්නේ එයාට ඒක ඕන ගානකට විකුණ ගන්න පුළුවන්. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කොල්ලුපිටියේ බංගලාවේ කෑල්ලක් නම් දෙන්න හදන්නේ ඒක එයාට ඕන විදිහට විකුණ ගන්න පුළුවන්. හැබැයි මේ විකුණන්න හදන්නේ අපේ රටේ ජනතාවගේ දීපල, අපේ රටේ ස්වභාවික සම්පත්, අපේ රටේ නූපන් පරම්පරාවට අයිති සම්පත් අපි ඉපදෙනකොට අපිට අයිතිව තිබුණා. අපි මිය දෙනකොට විදේශිකයන්ට අයිති කරන තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. එනිසා අපි අහන්නේ, අපි සූදානම් වී යුත්තේ මේ සම්පත් විකිණීම අනිවාර්ය ලෙස පරාජයට පත් කිරීම සඳහා පෙළ ගැසිය යුතුයි, සටන් කර යුතුයි. ඒක වළක්වන්න ඕන. දැන් අපිට මතකයි මේ අය දැන් දිගින් දිගටම කියනවා මේ රැකී රක්ෂා ඇති කරන්න තමයි මේ වැඩේ කරන්න කියනවා. ආර්ථිකය සංවර්ධනය කරන්න තමයි මේ වැඩේ කරන්න කියනවා. ඒක ටිකක් හරි අපිට හිතලා බලන්න පුළුවන් නම් මේ විකුණන්නේ පළවෙනි වතාවට නම් කමක් නැහැ. මේ විකුණන්නේ පළවෙනි වතාවට.
අපේ රටේ තුල්ලිරිය මත්තේගොඩ පූගොඩ රෙදි ජනපද තිබුණා. වික්කා. ඒවා රෙදි ජනපද මතක තබා ගන්න. යම් ප්‍රමාණයකට ඒ යුගයට අනුව ඒවා තාක්ෂණයෙන් පහළ වෙන්න පුළුවන්. රෙදි කෑල්ලේ ලාම්තෙල් ගඳක් එන්න පුළුවන්. හැබැයි ඒවා තමයි අපේ රෙදි කර්මාන්තය ආරම්භක තැන්. වික්කා. මොකද්ද උනේ? තුල්ලිරිය ජනපදයේම වැහුවා. පස්සේ ආයෙ වික්කා. ආයෙ කාබුල් කාරය ගත්තා. ඉඩම ලංකා බැංකුවට උගස් තියලා පැනලා ගියා. මත්තේකොට ඒ විදියටම වික්කා. ඉඩම බැංකුවට උගස් තිබ්බා. ගත්තු සුද්දා පැනලා ගියා. දැන් අපේ රටේ ක්‍රමානුකූලව ආරම්භ වෙමින් ආපු රෙදි කම්මල් වලට මොකද්ද උනේ? මේ විකිණී මරා මුළුමනින්ම විනාශ වී අමාර නෙවෙයි. අද මේ ඇඳගෙන ඉන්න හැම ඇඳුමක්ම පිට රටින් ගෙන ඇඳුම්. කිසිවක් නිෂ්පාදනය කරන්නේ නැති රටක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ කඩදාසි කම්මල් ටික වික්කා. එදත් විකුණනකොට චන්ද්‍රිකාගේ ආණ්ඩුව වහසිපස් දෙඩෙව්වා. නෑ මේ කර්මාන්ත ශාලා නවීකරණය වෙනවා. රටේ අවශ්‍ය වෙන කඩදාසි ටික නිෂ්පාදනය වෙනවා කිව්වා. රැකී රක්ෂා උත්පාදනය වෙනවා කිව්වා. ඇඹිලි පිටේ කඩදාසි කම්මල වික්කා. වාලච්චේන කඩදාසි කම්මල වික්කා. අද මොකද්ද වෙලා තිබෙන්නේ? වික්කා වැහුවා. බැසිල් රාජපක්ෂ ආයෙ වික්කා. ආපු සුද්දා කඩදාසි කම්මලේ මැෂින් ටික පරණ යකඩ වලට විකුණලා බැංකුව උකස් ඉඩම් ටික බැංකුවට උකස් තියලා සල්ලි අරන් පැනලා ගියා. කො අද හැම කඩදාසියක්ම පිට රටින් ආනයනය කරනවා. මේකට සිද්ධ වෙලා තිබෙන්නේ. ඊට පස්සේ අපේ රටේ සීනි කර්මාන්ත පද්ධතිය නැගීගෙන වර්ධනය වෙමින් ආවා. අපිට මහා සීනි කර්මාන්ත ශාලාවක් තිබුණා කන්තලේ. අක්කර 23000ක් තිබ්බා. ඒ අක්කර 23000 අක්කර 2.5 ගාන උප්වගා කරපු ගොවි පවුල් 10000ක් හිටියා. මතක තබා ගන්න. අක්කර 2.5ක බිම් කැබලි තිබුණා. ගොවි පවුල් 10000ක් හිටියා. ඔවුන් උප්වගා කරා ආණ්ඩුවේ ෆැක්ටරියට වික්කා. දහස් ගණනක් රැකියා කරා කන්තලි ෆැක්ටරිය. වික්කා. මොකද්ද උනේ? වැහුවා. මැෂින් ටික පරණ යකඩ වලට වික්කා. ඉඩම් ටික ගොවීන් අතේ තිබ්බ නිසා ඉඩම් ටික දැන් පුරන් වෙලා තියෙනවා. ගිහලා බලන්න කන්තලි. මොකද්ද ඇති වෙච්ච රස්සාව? මොකද්ද සිද්ධ වුනේ අන්තිමේට? 1978 වෙනකොට රටේ සීනි නිෂ්පාදනයේ 50% හදපු ලංකාව අද 95% සීනි පිට රටින් ගියනවා. නිෂ්පාදනයේට පණ පෙවුණා. රස්ස ඇති වුණාද? මොකවත් සිද්ධ වුණේ නෑ. ඊළඟ අපේ රටේ තිබෙන කිරිපිට කම්මල් ටික පොළොන්නරුවේ නෝනා කිරිපිට දීපු කම්මල. නෝනා කිරි. මතකද පෙරකුම් පොළොන්නරුවේ. වැලිසර කිරිපිට කම්මල. ඒ සඳහා කිරි දීපු අඹේවල ගොවිපළ. මොකද අපිට කිව්වේ? කිරි නිෂ්පාදනය වැඩි කරනවා කිව්වා. කර්මාන්ත ඇති වෙනවා කිව්වා. පාරිභෝගිකයට අඩු මිලට කිරිපිටි හම්බ වෙනවා කිව්වා. වික්කා. මොකද්ද උනේ? අද පොළොන්නරුවේ ගොවිපළම ඒ පෙරකුම්බා කිරි කම්මලත් එක්ක තිබුණේ ගොවිපළත් එක්ක තිබුණා. ගොවිපළම පුරන් වෙලා ෆැක්ටරිය වහලා. අඹේවල ගොවිපළ හැරි ජයවර්ධනට වික්කා. හැරි ජයවර්ධනේ කිරි ලීටරයක් රුපියල් 185යි. ඔවුන් වෙච්චිද? දැන් කොහෙද අලුතෙන් රැකියා තුනේ? කොහෙන්ද රටේ අලුතෙන් කිරි නිෂ්පාදනයක් ඇති උනේ? 1978 දී අපේ රටේ අපිට අවශ්‍ය වෙන කිරි වලින් 50% නිෂ්පාදනය කරා. හරි අඩ. අපි භාගයක් හැදුවා. භාගයයි ගෙනාවි. අද අපි හදන්නේ 23යි 77ක් පිට රටින් ගේනවා. මතක තබා ගන්න. නම් එහෙනම් ඒ විකිණීම හරහා වර්ධනය වුණා. රැකී රක්ෂා ඇති වුණා. ආර්ථිකයට ඇතිවෙච්ච ප්‍රතිලාභ මොකක්ද? ඒ විතරක් නෙවෙයි. බීජ ගොවිපළවල් වික්කා. අනුරාධපුරේ මල්වාන ගොවිපළ ඒක වික්කා CIC කාර්යයට. පැල්ලහර බීජ ගොවිපළ. පැල්ලහර සාමාන්‍යයෙන්
ධාන්‍ය බීජ නිෂ්පාදනය කරා. මුංගට තල වගේ බීජ නිෂ්පාදනය කරපු ගොවිපළ තිබුණා පැල්ලහැර ගොවිපළ. ඒක වික්කා CIC කාර්යය. හිඟුරක්ගොඩ බිත්තර වී නිෂ්පාදනය කරපු ගොවිපළ වික්කා. අපිට විකුණනට කිව්වා මොකද්ද? දිනු කරපු බීජ යනවා කිව්වා. ගොවියට අඩු මිලට බීජ හම්බ වෙනවා කිව්වා. අක්කර දහස් ගණන් මතක තබා ගන්න. හිඟුරක්ගොඩ බීජ ගොවිපළ විතරක් අක්කර 2200ක් 2200ක බීජ ගොවිපළ. පැල්ලහැරයි බීජ ගොවිපළ. මල්වානේ බීජ ගොවිපළ. මේ ඔක්කොම වික්කා CIC කාර්යයට. දැන් අඩු මිලට බීජ හම්බ වෙනවා. ගුණාත්මක බීජ තියෙනවා. මොකද්ද සිද්ධ වුනේ? කොම්පැනි අසීමිත ලාභ ලබා ගන්නවා. එනිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අනුගමනය කරලද ආර්ථික ප්‍රතිපත්තිය අපේ රට ඉදිරියට ගෙනිච්ච වෙනුවට මොකද සිද්ධ වුනේ? ආපස්සට ඇදලා දැම්මා. ඒ විතරක් නෙවෙයි මේ හැම විකිණීමක් පිටිපසම වංචා දූෂණ පොදි ගිහිලා තිබ්බා. හිඟුරාණ සීනි කම්මල විකුණනකොට හිඟුරාණ සීනි කම්මල වික්කේ ඒ චීන කොම්පැනි එකට ඒ කාලේ වික්කේ. හිඟුරාණ සීනි කම්මල විකුණනකොට ඒ වෙලාවේ ගබඩා කරලා තිබුණු සීනි තොගේ වටිනාකමට වඩා අඩුයි ෆැක්ටරියයි ඉඩමයි ගබඩාවේ සීනි ඔක්කොම වික්කා. උක් වගා කරමින් තිබුණු බිම් ටිකයි ෆැක්ටරියයි ගබඩාවයි මැෂින් ටිකයි පුහුණු ශ්‍රමිකයනුයි ඔක්කොම වික්කා. ගාන කොච්චරද? ගබඩාවේ සීනි තොගේට වඩා අඩු බිලකට ගත්තු එක හෙට වික්කා සීනි ටික ලාභයි. මෙහෙමනේ කරේ. එනිසා මේ හැම විකිණීම පිටිපස්සෙම මහා ධනස්කන්ධයක් ඒගොල්ලන්ගේ සාක්කු වලට හුවමාරු වෙනවා. මේමයි විකිණීම දියත් උනේ. කල්පනා කරලා බලන්න. එනිසා මේ දියත් වෙමින් තිබෙන කුමක්ද? ඒ අනුගමනය කරමින් තිබුණු ආර්ථික ප්‍රතිපත්තියේ ඉතිරු දිග තමයි මේ දියත් වෙමින් තිබෙන්නේ. මේ රනිල් මෛත්‍රී ආණ්ඩුවේ පමණක් වැඩක් නෙවෙයි. පහුගිය ආණ්ඩුව උල්හිටියේ මේ පැලවත්ත සීනි සමාගම ගාව අක්කර 1200 උල්හිටිය අක්කර 1500 සෝමාවතී අක්කර 5000 වික්ක කාටද? ඇමරිකානු ඩෝල් සමාගමට. පැලවත්ත සීනි සමාගම ගාව වික්ක අක්කර දහස් ගණන් මතක තබා ගන්න. අපේ රටේ ගොවි ජනතාවට වගාවක් කරන්න අපේ අලුත් පරම්පරාවේ දරුවන්ට ගෙයක් හදාගන්න ඉඩ කඩමක් නැහැ. තියෙන ඉඩමට ඔප්පුවක් දෙන්නේ නැහැ. ඒකට බලපත්‍රයක් හරියට දෙන්නේ නැහැ. වනජීවියෙක්ගෙන් ඇවිල්ලා වැටවල් ගහලා වගා කරපු බිම්පව පෝරගත්තා. ජනතාවගේ ඉඩම් වලට එහෙම කරනකොට මොකද්ද කරේ? සෝමාවතී චෛත්‍ය ගාව අක්කර 5000ක් දුන්නා. පැල්වත්ත අක්කර 1200ක් දුන්නා. උල්ලිටියේ අක්කර 1500ක් දුන්නා. මහින්ද මහත්තයා අපිට කිව්ව වක්කඩෙන් අත හේදුවා කියලා. හැබැයි මොකද්ද කරේ? ජනතාවගේ ඉඩම් කොම්පැනි වලට පැවරුවා. අද ඩෝල් කාර්යය දැන් පැනලා යන්න ලෑස්ති වෙලා තියෙනවා. දැන් ආයේ ඩෝල් කාර්යය යන්න හදන්නේ. ඒ විතරක් නෙවෙයි. තමුන්වන්සලා දන්නවා. ගෝල්පේස් පිට්ටනිය ගාව. ඒක තමයි අපේ රටේ අගනගරේ ඉතාමත් මනරම් දර්ශනීය තැන. එතන අපිට තිබුණා ලංකාවේ හමුදා කඳවුරක් හමුදා රෝහලක් පිටලා තිබ්බ එතන. ගෝල්පේස් පිට්ටනියට එහා පැත්තේ තමයි අර නිකන් හිටගත්තු පිළිම දෙකක් තිබ්බේ. අන්නේ පිළිම වලට එහා පැත්තේ තිබ්බේ මොකද්ද? හමුදා රෝහලයි හමුදා මූලස්ථානය. හමුදා රෝහලයි හමුදා මූලස්ථානය ගලවලා එතන අක්කර 20ක් මතක තබා ගන්න. අක්කර 20ක් වික්කා. සින්නක්කරයිතයට වික්කා. අය කවදාවත් ගෝල්පේස් පිට්ටනිය ඉදිරිපිට ඉඩම අපිට අයිති නෑ. කාර්ද වික්කේ? හොංකොන් සැංගිලා කොම්පැනියට වික්කා. හෝටල් ගන්න. ඒ විතරක් නෙවෙයි. කොළඹ නගරේ ගෝල්පේස් පිට්ටනිය ගාව ඒ මුරුළු වෙරළ තීරෙම විනාශයටපත් වෙන මුහුද ගොඩ කරලා අක්කර 600 සින්නක්කර අයිතියට පැවරුවා. දැන් ඒ කිව්සම බදු අයිතිය බවට පත් කරා මේ ආණ්ඩුව. සින්නක්කර අයිතියට පැවතුවා රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව. මත තබා ගන්න.
ඒ විතරක් නෙවෙයි. කල්පිටියේ දූපත් 14ක් තිබෙනවා. ඒ දූපත් 14න් දූපත් දෙකක් එකක් බෙල්ජියම් සමාගමකට අනිත් එක ඉන්දියානු සමාගමට සින්නක්කරවට වික්කා. දැන් මේ ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා සංචාරක මණ්ඩලය බත්තලන් ගුණ්ඩුව දූපතක් විකුණන්න. මතද බලන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ගාණ්ඩුව බැසිල් රාජපක්ෂ සැලසුම හැදුවේ කල්පිටියේ තියෙන දූපත් 14ම විකුණන්න. හැබැයි විකුණා ගන්න පුළුවන් උනේ දෙකයි. ඊට කලින් ගෙදර යන්න උනා. ඊටු ටික විකුණන්න දැන් සැලසුම් කරලා තිබෙනවා. කල්පනා කරලා බලන්න. දැන් මොකද්ද මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්ති? අපේ රටේ සම්පත්, අපේ රටේ දේපල, ජනතාවගේ පාරම්පරික අයිතීන් කොම්පැනි වලට පැවරීම ඉලක්ක කරගත්තු ආර්ථික ප්‍රතිපත්තියක් හදලා තිබෙනවා. ඒ නිසා හම්බන්තොට වරායේ විකිණීම හරි, හම්බන්තොට ඉඩම් විකිණීම හරි, කොළඹ ජැටිය විකිණීම හරි, කාටගහ පතල විකිණීම හරි, පුල්මුණේ කනිජ වැලියක විකුණන එක හරි, එකක්වත් ඕපාපාතික ඔහේ පැන නැගිච්චියව නෙවෙයි. මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියේ අවසන් අධීර තමයි මේ ඇවිල්ලා තිබෙන්නේ. පළවෙනි අධීර පටන් ගත්ත කොතනින්ද? පළවෙනි අධීර පටන් ගත්ත කර්මාන්තශාලා වලින්. කර්මාන්තශාලා වික්කා. ඊළඟ අධීරය පටන් ගන්න හැදුවා ඒගොල්ලෝ බල ශක්තියෙන්. විදුලි බලය පෞද්ගලික සමාගමට විකුණන සැලසුම් කරා. තෙල් සංස්ථාවෙන් 3න් එකක් පෞද්ගලික සමාගමට විකුණුවා. තෙල් ටැංක වලින් 3 එකක් පෞද්ගලික සමාගමට විකුණුවා. ඊළඟ මූල්‍ය ශාස්ත්‍රය විකුණන සැලසුම් හැදුවා. ඒවා තමයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බැංකු පද්ධතිය විකුණන සැලසුම් හැදුවා. දැන් අවසානයේ ඉතුරු වී තිබෙන්නේ මොකද්ද? ගොඩ නගන ලද යටිතල පහසුකම් හා ස්වභාවික සම්පත්. උත්තරයි. මේ ආර්ථික ගමන අවසානයට අවිලා තියෙන කොතෙන්ද? තුල්ලිරිය මත්තේකට පූගොඩ කර්මාන්තශාලා විකුණනකොට ජනතාව හිතුවා ඒක සේවකයන්ගේ ප්‍රශ්නයක් විතරයි කියලා. නෑ ඒක රටේ ප්‍රශ්නයක් වුණේ නෑ. එහෙම ගත්තේ නෑ. කිරිපිටි කම්මල ගොවිපළ විකුණනකොට කල්පනා කරා ඒක ඒගේ ප්‍රශ්නයක් විතරයි කියලා. රටේ ප්‍රශ්නයක් වුණේ නෑ. හැබැයි ක්‍රමානුකූලව පියවරෙන් පියවර තල්ලු වෙලා අද ඇවිල්ලා තියෙන කොතැනද? එකක් යටිතල පහසුකම් විකුණන එක, අනිත් එක ස්වභාවික සම්පත් විකුණන එක. වෙන විකුණන දෙයක් නෑ. කර්මාන්තශාලා විකුණලා ඉවරයි නා. ගොවිපළවල විකුණලා ඉවරයි නා. ඉතුරුලා තියෙන මොනවද? ස්වභාවික සම්පත් සහ යටිතල පහසුකම් කියන වරායවල්. දැන් හම්බන්තොට වරාය. හම්බන්තොට වරායේ තියෙන වටිනාකම් පිළිබඳව අපේ සිසිරි සහෝදරය පැහැදිලි කරා. මං කියන්නම් මේක විකුණන්න හදන විදිය ගැන. හම්බන්තොට වරාය හදන්න ඩොලර් මිලියන 1350ක ණයක් ගත්තා. ඩොලර් කෝටි 135ක ණයක් ගත්ත හම්බන්තොට වරාය හදන්න. සමහර අය කියන 135 මේකේ නෑ. වරායේ තියෙන ඩොලර් කෝටි 65ක් විතර. ඉතුරු ඩොලර් කෝටි 70ව සාක්කුවල කියලා අපිට කමක් නෑ. කොහොම හරි දැන් මොකද වෙලා තියෙන්නේ? ඩොලර් කෝටි 135ක ණයක් ගත්තා. දැන් විකුණන්න කීයටද? ඩොලර් කෝටි 130යි. හදන්න ගත්ත ණය කොච්චරද? ඩොලර් කෝටි 135යි. හැබැයි ගත්තු ණය වල වටිනාකම විතරද තියෙන්නේ? වරාය ඉදිකිරීම වෙනුවෙන් අක්කර 400ක් යට කරලා තිබෙනවා. අපේ මේ මහ පොළවේ අක්කර 400ක් වරාය භූමියට යට කරලා තිබෙනවා. ඒ වගේම වරාය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා තවත් අක්කර 1200ක් වෙන් කරලා තිබෙනවා. ඊළඟ වරාය කියන අපේ බිස්නස් එක. ඒ බිස්නස් එක අපි දෙනවා. දුන්නාම අපිට 120ක් අයිති. ඒ 120ට අවුරුදු 15ක් යනකම් අපිට සතයක්වත් හම්බ වෙන්නේ නැහැ. ලාභී. අවුරුදු 15ක් යනකම් ගත්තු සමාගම කිසි බද්දක් ගෙවන්නේ නැහැ. කල්පනා කරලා බලන්න. එතකොට මේ දෙන්නේ මොකද්ද? අපි ගත්තේ ණයක්. අපි දෙනවා වරායක්. වරාය ඉදි කළද භූමියක් අක්කර 400ක්. ඊට අමතරව අක්කර 1200ක්. ඊට අමතරව වරාය බිස්නස් එක, වරාය සේවාව සහ වරායේ අවට ප්‍රදේශයේ මේ සියල්ල අපි දෙනවා. අපිට බදු හම්බ වෙන්නේ නැහැ අවුරුදු 15ක් යනකම්. අපිට
ලාභාංශ හම්බෙන්නේ අවුරුදු 15ක් වෙනකම්. කොච්චර කාලයකට දෙන්නේ? අවුරුදු 99කට. ඒ කියන්නේ අවුරුදු 99ක් කියලා කියන්නේ මේක දීපු රනිලුත් නැහැ. මේක ගත්තු චීනත් නැහැ. මේ අහගෙන ඉන්න ඔබලත් නැහැ කියන මමත් නැහැ. තව අවුරුදු 99කි. 99කට දෙනවා විතරක් නෙවෙයි. ඒ කිව්සුමේ අස්සම් කරනවා තව 99කට දීර්ඝ කල හැක කියලා. ඒකයි කිව්සුම. එන අවුරුදු 198. කල්පනා කරලා බලන්න. අපේ රටේ වරාය අවුරුදු 198කට ඒ ඔක්කොම දෙන්නේ කීයද? ඩොලර් කෝටි වටිනාකම ඩොලර් කෝටි 130යි. ණය විතරක් ඩොලර් කෝටි 135යි මතක තබා ගන්න. ඒ කියන්නේ මොකද්ද? හිඟුරාන සීනි කම්මල වික්ක වගේම තමයි මේක ඇතුලේ යටි මණ්ඩි ගහන විශාල මුදල් ප්‍රමාණ සංසරණය වෙනවා. මම කියන්නේ. අර්ජුන රණතුංග වරාය ඇමති. එයා උස්සගෙන ආව මේක දෙන්න කාටද? චයිනා හාබර් කියන කම්පැනි උස්සන් ආවා. එයා try කරා චයිනා හාබර් එකට මේක දෙන්න. ඒක තමයි දැන් එයා ටිකක් මේකට එකඟ නැත්තේ. මතක තියාගන්න. වෙන මොකවත් නෙවෙයි. අර්ජුන රණතුංග එයාගේ අයියා සභාපති වරාය එයා උස්සගෙන ආව මේ වරාය විකුණන්න චයිනා හාබර් එක. හැබැයි තෝරාගත්තේ චයිනා මර්චන්ට් එක. ආන් ඒකටයි අර්ජුන තරහ. වෙන මොකටවත් නෙවෙයි. මොකද චයිනා මර්චන්ට් සමාගම ගෙනාපු කෙනාට තමයි කොමිස් මුදල යන්නේ. මේක ඇත්ත කතාව. ඒ නිසා මේ හම්බන්තොට වරාය විකිණීම් පමණක් නෙවෙයි. මේක ඇතුලේ මහජනයාගේ කෝටි ප්‍රකෝටි ගණන් ධනයක් හොරකම් කරනවා, නාස්ති කරනවා, අවභාවිතා යොදවනවා. දෙනවද විකුණන්න? දෙනවද විකුණන්න? අපි තමුන් වහන්සේලාට කියන්නේ අපි දියත් කරන්න ඕන සටන හම්බන්තොට වරාය කිසිසේත්ම විකිණීමට ඉඩ නොදෙන සටන අපි දියත් කරන්න ඕන, නතර කරවන්න ඕන මේ විකිණුන එක. මේ අපේ රටේ සම්පත් මතක තබා ගන්න. එයි අපේ රට දියුණු කිරීමේදී අපිට තියෙන වැදගත්ම දේ තමයි අපේ රටේ පිහිටීම. මේක තමයි වැදගත්ම දේ. ඒ නිසා තමයි අදත් ලෝකේ වරායවල් අතර කොළඹ වරාය 26 වෙනි ස්ථානයේ ඉන්නේ. ලෝකේ වරායවල් අතර අපේ සිස්සරෝදක විස්තර 3 වෙනි ස්ථානයේ කියලා 7 වර්ෂ ගණනකට කලින් දැන් අද වෙනකොට ලෝකේ වරායවල් අතර අපේ වරාය 26 වෙනි ස්ථානයේ. ඒ 26 ඇතුලේ චීන වරායවල් 8ක් තියෙනවා. මැලේසියා වරායවල් 2ක් තියෙනවා. ඉන්දුනීසියා වරායවල් 2ක් තියෙනවා. රටවල් හැටියට ගත්තොත් අපේ වරාය ලෝකේ 14 වෙනි රට උඩින්ම තියෙන. එක ඉන්දියානු වරායක් නෑ මතක තබා ගන්න. ඉන්දියාවේ හැම වරායක්ම කොළඹ වරායට වඩා යටින් තියෙන්නේ. ඉන්දියාව ලොකු රටක්, ලොකු වෙළඳපොළක්, විශාල භාණ්ඩ නිෂ්පාදනය කරනවා. හැබැයි කොළඹ වරායට යටින් තමයි ඉන්දියානු සියලු වරායවල් තියෙන්නේ. ලංකාව පොඩි රටක්, වෙළඳපොළ ඔය කොච්චර කඩවල් වල තිබ්බා, හાર્ඩ්වෙයාර්, බියුටි සැලූන්, සුපර් මාකට් ඔක්කොම තිබ්බත් දවසට වෙළඳපොළට බඩු ගන්න හෝ බඩු විකුණන්න ඉන්නේ ලක්ෂ 38යි. පොඩි වෙළඳපොළ. අවුරුද්දකට භාණ්ඩ ගේන්නේ ඩොලර් කෝටි 2000ක. අවුරුද්දක භාණ්ඩ යවන්නේ ඩොලර් කෝටි 1000ක. පොඩි වෙළඳපොළ. අපිට පිටරටින් භාණ්ඩ ගෙන්නේ ඩොලර් කෝටි 2000ක. අපි පිටරට භාණ්ඩ යවන්නේ ඩොලර් කෝටි 1000ක. එහෙනම් මෙවැනි කුඩා වෙළඳපොළක වෙළඳපොළ සහිත රටක වරාය ප්‍රමුඛ ස්ථානට ආවේ ඇයි? වෙන මොකවත් නිසා නෙවෙයි. වරාය ප්‍රමුඛ ස්ථානට ආවේ අපේ රටේ පිහිටීම. මේක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි මතක තබා ගන්න. ඔය ලංකාවේ අපි ලෝක සිතියම අඳිනවනේ. අපි ලෝක සිතියම අඳිනකොට මතක් කරලා ඉන්දියාවට පහලින් තිත තියෙනවා. හැබැයි අපිට ඊට වඩා ලොකු තිත්තක් ඇරෙන්නේ නැද්ද? අර ඕස්ට්‍රේලියාවට උඩින් තියෙන ලොකු දූපත් වගේක් තියෙන ඕන තරම් අත්හැරෙනවා. නමුත් අපි මතක් කරලා පොඩි තිත තියාගන්නවා. ඇයි? අපි ලංකාවේ ඉඳලා. ඉඳ ලෝකේ ගොඩක් අය දැන් නම් අර මේ ඉන්ටර්නෙට් එකේ තියෙන එක ප්‍රශ්නයක් නෑ. ඉස්සර ලෝකේ ගොඩක් අය ලෝක සිතියම අඳින ලංකාව නෑ ඒකේ. මේක ඇත්ත කතාව. මොකද පොඩි රටක්. මට අපේ හිටපු සංස්කෘතික ලේකම්තුමා කිව්වා. එයා ගියා චීනෙට සංස්කෘතික ලේකම්වරුන්ගේ සමුළුවකට. එයා ඇවිල්ලා වාඩි වෙලා හිටියා කිව්වා. ඉන්නකොට දැම්ම කිව්වා ලෝක සිතියම. එයා නියෝජිතය හැටියට ඉන්නවා. ඒ චීනේ සංස්කෘතික ලේකම්වරුන්ගේ නියෝජිත සමුළුවේ එතුමා වාඩි වෙලා ඉන්නවා ලංකාව නියෝජනය කරමින්. දාපු සිතියමේ ලංකාව නේ.
එතුමා මට කිව්වේ ඉතින් පොඩි රටක්. ඒතර මෙවැනි කුඩා රටකට ලෝකේ අඳිනකොට අමතක වෙන රටකට ආව කවුද? ලන්දේසියාව, පෘතුගීසියාව, ඉංග්‍රීසියාව. ඒ යුගයේ තියෙන බලවත්ම අධිරාජ්‍ය මේ රට ආවා. කල්පනා. ඒ විතරක් නෙවෙයි 48න් පස්සේ අපේ රට පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය කතා වෙනවා. විවිධ සමුළු වල කතා වෙනවා. බටහිර විවිධ මැදිහත්වීම් කරනවා. ඉන්දියාව විවිධ මැදිහත්වීම් කරනවා. ඇයි ඒ? මෙවැනි තිතක් වෙනි රටකට මෙවැනි බලවතුන්ගේ මැදිහත්වීම් තියෙන කුමක් නිසාද? අපේ රටේ පිහිටීම. මේක වෙළඳ උපාය මාර්ගයක් හැටියටත් වැදගත් පිහිටීමක්. යුද උපාය මාර්ගයක් හැටියටත් වැදගත් පිහිටීමක්. ඔක තමයි අපේ රට තියෙන සම්පත මතක තබා ගන්න. මේ රට ගොඩනැගීමේදී බලන්න කාට හරි ඉඩමක් තියෙනවා. එක්කෙනෙකුට ඉඩමක් තියෙනවා අන්දරවැවි. නේද? පර්චස් 10ක් තියෙනවා. තව කෙනෙකුට ඉඩමක් තියෙනවා අම්බලන්තොට නගරේ පර්චස් 10ක්. දිනු වෙන්න ලේසි කාටද? අම්බලන්තොට නගරේ පර්චස් 10ක් තියෙන කෙනාට ලේසි වෙන්නේ. ඇයි? ඒකේ පිහිටීම වැදගත්. අන්න ඒ වගේ තමයි අපේ රටේ ආර්ථික උපාය මාර්ගයත් ලෝක යුද උපාය මාර්ගයේදී වැදගත්ම ස්ථානක අපේ රට පිහිටුවා තිබෙනවා. අන්න ඒ නිසා තමයි චීනයටත් මේ වරාය වැදගත් වෙන්නේ. වෙන මොකවත් නෙවෙයි. මොකද චීනේ මේ වරාය චීනේ අපි ලෝකේ ප්‍රධාන වරාය පළවෙනි ලෝකේ පළමු වරාය චීන වරාය. දෙකක් චීන වරාය. ප්‍රධාන 26 ඇතුලේ චීන වරායවල 8ක් තියෙනවා. ඇයි එහෙනම් මේකට එන්නේ? මේකට එන්නේ මේ පිහිටීම වැදගත්. චීනට තමන්ගේ ආර්ථික උපාය මාර්ගය විතරක් නෙවෙයි තමන්ගේ ආරක්ෂක උපාය මාර්ගයත් එක්කත් මේ භූමිය වැදගත්. අන්න ඒ නිසා තමයි චීනේ එන්නේ හම්බන්තොට වරායට. එතකොට හම්බන්තොට වරාය චීනේ එනවනම් සහතික වශයෙන් කොළඹ වරායට වෙච්ච ඉරණම කල්පනා කරලා බලන්න. කොළඹ වරාය අපේ රජින ජැටියවික්ක පීඑන්ஓ සමාගමට දකුණු ජැටිය හදන්න දුන්නා චීන සමාගමකට අවුරුදු 35ක්. දැන් ඒගොල්ලන්ට බදු දීලා තියෙන්නේ. ශ්‍රී ලංකා ආණ්ඩුව කොළඹ වරායේ බහලුම් වලින් 72ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති ජැටි වලින් තමයි 72ක් කන්ටේනර් එහෙට ගෙනිච්ච මෙහෙට ගෙනිච්චි. හැබැයි 2014 විවෘත කරා චීන දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය ඉවර කරලා විවෘත කරා ජැටිය. අද මොකද වෙලා තියෙන්නේ? අද මුළු බහලුම් වලින් 32ක් හුවමාරු වෙන්නේ කොළඹ දකුණේ චීන ජැටියේ. අවුරුදු 2014 නම් අවුරුදු 2ක් යනකොට තව අවුරුදු 3-4ක් යනකොට කොළඹ වරාය ගොඩක් බහලුම් වෙන්නේ චීන ජැටියට. ඊට පස්සේ ඉතුරු ටික චීනේ හම්බන්තොට ජැටියට. මේකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මුළු වරායත් එක්ක ගැට ගැහිලා තියෙන වෙළඳ පොළම චීනත් විසින් අත්පත් කරගන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට සහතික වශයෙන් චීනට හම්බන්තොට වරාය අත්තරියොත් සහතික වශයෙන් ත්‍රිකුණමල වරාය ඉන්දියාවට දෙනවා. මොකද සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන් හිටියා හම්බන්තොට වරාය චීනට දෙනවට ඉන්දියාව විරුද්ධ වෙයි කියලා. නෑ ඉන්දියාව කටක් හොල්ලන්නේ නෑ. ඇයි ඒ? ඒගොල්ලෝ දන්නවා හම්බන්තොට වරාය චීනට දුන්නොත් ඒගොල්ලන්ට තර්ක කරන්න ලේසි ත්‍රිකුණමල වරාය අපට දීපන් කියන්නේ. මෙහෙම නුනේ. මම තමුන්නාසලට කියන මේක තමයි ප්‍රතිපත්තිය. කොළඹ වරාය ආශ්‍රිත වරාය නගරය හදන්න චීන සමාගමට දුන්නා. දැන් ඒකේ භූමි ප්‍රමාණය වැඩි කරා. දැන් අක්කර 750ක් මුහුදෙන් ගොඩ කරලා චීන කම්පැනියකට දුන්නා වරාය නගරයක් හදන්න. 99 අවුරුද්දකට බද්දකට. ඒ අක්කර 750න් විශාල භූමි ප්‍රමාණයක් අයිති චීනට. ඊට පස්සේ දැන් අපි විකුණන්න හදනවා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය. වරාය අධිකාරියට තියෙන ලොකුම ජැටිය නැගෙනහිර ජැටිය. අපි ඇහුවා ආර්ථිකය ජාත්‍යන්තර මූල ආර්ථික පිළිබඳ කටයුතු ඇමති මලික් සමරවික්‍රමගෙන් ඇහුවා. මේක ඇත්ත කතාව. මම සමුන සහතික වශයෙන් අපි ඇහුවා ඔයා හදන්නේ කොළඹ නගර නැගෙනහිර ජැටිය විකුණන්න. ඔයා ඒ පැත්තේ අපි විකුණන එක නවත්තන පැත්තේ
සටන් කරලා බලමු දිනන්නේ කවුද කියලා. එතන මොකද්ද කිව්වේ? නෑ මේක නොදී බෑ. කොළඹ මුහුද ගොඩ කොළඹ වරායේ ආශ්‍රිත මුහුද ගොඩ කරලා වරායක් කොළඹ නගරයක් පෝට් සිටි එකක් වරාය නගරයක් හදන්න චීනයට දීපු නිසා ඉන්දියාව අමනාපී. ඉන්දියාව ෂේප් කරගන්න නම් කොළඹ වරායේ නැගිනිර ජැටිය දෙන්න වෙනවා ඉන්දියාවට. ඔන්න වැඩි. මොන විදේශ ප්‍රතිපත්තියක්ද? චීනට මේක දුන්නාම අරක විකුණන්න හදනවා ඉන්දියාවට. ඉන්දියාව තරහ වෙයි කියලා. දැන් කොළඹ වරායේ හම්බන්තොට වරායේ විකුණන්න කියන තර්කය මොකද්ද? පාඩු ලබනවා කියලා. හැබැයි නැගෙනහිර ජැටිය කොළඹ නැගෙනහිර ජැටිය ලාභ ලබන එක. අදත් හම්බන්තොට වරාය නඩත්තු කරන්නේ කොළඹ නැගෙනහිර ජැටිය ආදායමයි. ඒක විකුණන්නේ මොකටද එහෙනම්? මේ බොරු කතා කියන පාඩු වරව මතක තියාගන්න. ඒක විකුණන්නේ මොකටද? චීනට දුන්නා පෝට් සිටි එක හදන්න. ඉන්දියාව තරහ වුණා වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නා. හම්බන්තොට වරාය චීනට දුන්නොත් සහාතික වශයෙන්ම ත්‍රිකුණාමල වරාය අපිට අත්හරින්න වෙනවා. මේක ආර්ථික වශයෙන් වැදගත් මධ්‍යස්ථානය. අතන ලෝකයට යුද වශයෙන් යුදමය වශයෙන් වැදගත් මධ්‍යස්ථානය. එනිසා හම්බන්තොට වරාය විකිණීමට ඇරේ අරගලය තිබෙන්නේ නිකන් ඒකේ නැව් වෙනවද නැද්ද කියන සාධකය මත නෙවෙයි. ඒකම නෙවෙයි. නැව් වෙනවද නැද්ද විවාදයක් තියෙනවා. ඒක මතම නෙවෙයි රඳා පවතින්නේ. අපේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයම විදේශිකයන් අතට යනවා. අපේ මුළු යුද වටිනාකමම විදේශිකයන් අතට යනවා. මත තබා ගන්න. ඒ නිසා මේ අරගලය අපේ රටේ ආර්ථික උපාය මාර්ගයත් එක්කත් අපේ රටේ ආරක්ෂාවත් එක්කත් ගැට ගැහී තිබෙන අරගලයක් මේක. ඇත්ත දේශප්‍රේමීත්වය තියෙන එතන. එහෙම නැතුව මේ උතුරේ දෙමළ ජනතාවට එරෙහිව අවියෝසව ගන්න එක හරි. මුස්ලිම් ජනතාවගේ කඩේකට එරෙහිව අවියෝසව ගන්න එක හරි. මුස්ලිම් ජනතාවගේ එරෙහිව ජනතාවට එරෙහිව පල්ලියක් ගාව කෑ ගහන එක හරි. දෙමළ ජනතාවට එරෙහිව කෝවිලක් ගාව කෑ ගහන එක හරි. සිංහල ජනතාවට එරෙහිව තව තැනක නැගී හිටින එක හරි නෙවෙයි. ප්‍රශ්නේ තියෙන එතන නෙවෙයි. දේශප්‍රේමීත්වය තියෙන එතන නෙවෙයි. එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ එක රට ඇතුලේ අපේ ජනතාව කොටවන සැලැස්ම. ඒ සැලැස්මේ තමයි මහින්ද මහත්තයා ඉන්නේ. ඒ සැලැස්මේ තමයි මහින්ද මහත්තයා ගෝල බාලෙන් ඔක්කොම ඉන්නේ. උතුරට එරෙහිව දකුණ මිනිස්සු උස්සන්න. දෙමළ මිනිස්සුන්ට එරෙහිව සිංහල මිනිස්සු උස්සන්න. මුස්ලිම් මිනිස්සුන්ට එරෙහිව සිංහල මිනිස්සු උස්සන්න. සිංහල මිනිස්සුන්ට එරෙහිව මුස්ලිම් මිනිස්සු උස්සන්න. ඒක නෙවෙයි දේශපාලනේ මේ වෙලාවේ. මේ වෙලාවේ මොකද්ද? සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරු සමග වෙන්න ඕන මොකක් වෙනුවෙන්ද? අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ යුද වටිනාකමත් සමාගම් වෙත පිටරට විදේශිකයන් වෙතට පැවරීමට එරෙහිව ඇත්ත සුජාත දූපතුන්ගේ සැබෑ දේශප්‍රේමී අරගලය අධිරාජ්‍ය විරෝධී අරගලය පැන නගින මෙතනත් එක මතක තබා ගන්න. මේක තමයි සටන. මේක තමයි සටන. ඒ විතරක් නෙවෙයි. ඒ වරාය පැත්තේ ඊට පස්සේ ඒක වරාය ආර්ථික සහ යුද පැත්තේ ඊළඟ අපේ රටේ ඉඩම් අපි දන්න මෙතනින් නම්මලා තාත්තා අපිත් ගම්වල ඉපදිච්ච මිනිස්සු. ඉඩම කියන්නේ අපිට දීපලක් නෙවෙයි. ඉඩම කියන්නේ දීපලක්ද අපිට? දීපලක් නෙවෙයි. අපි කවුරුත් කනේ තියෙන කරාම්බුව ගිහිල්ලා බැංකුවේ උකස් යන්න ලෑස්ති. අමාරු වෙලාවක. ගෙදර පදින බයිසිකලෙ විකුණන්න ලෑස්ති. අමාරු වෙලාවක. එහෙමනේ. කුඹුරහාන ට්‍රැක්ටරේ උකස් යන්න ලෑස්ති අමාරු වෙලාවක. වතුර ගහන මෝටරේ උකස් යන්න ලෑස්ති අමාරු වෙලාවක. ඇයි? ඒවා අපිට දීපල. ඉඩම කියන්නේ දීපලක් නෙවෙයි. ඉඩම කියන්නේ අපේ ඥාතිත්වය. ඒකට අපිට තියෙන પરම්පරාගත බැඳීම. එහෙම නැද්ද අපිට? අපි අවසානයේ නේද ඉඩමක් උකස් තියන්නේ. ඉඩමක් උකස් තියලා ඉඩමක් විකුණලා කීයක් හරි අතට අරගෙන කවුරුවත් ගෙදර සිහි බුද්ධියෙන් ඉන්නේ නැහැ. කාලා භාගයක් ගහලාමයි ඉන්නේ අප්සෙට් එකට. හා නැද්ද? ඉඩමක් වික්කොත් මොකද කරන්නේ? ඉඩම විකුණලා ඉඩම ලියපු කන්තෝරුව ගාව කැරකි ඉන්නවා. විකුණුප එක හරිද? ආයේ ගන්න බැරි වෙයිද කීකේ බල බල.
සල්ලි ටික ගණන් කරනවා සාක්කුවේ දානවා. ආය ආපහු ගන්න හිතනවා. බාර් දෙකට ගාවට එනවා. භාගයක් ගහනවා. වෙනි ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා දොඩවන්න පටන් ගන්නවා. තාත්තගෙන් ලැබිච්ච ඉඩම අනේ අපුයි කියන්නේ. ඇයි? අපි කරාමු දෙක උකස් තිබ්බහම මෙහෙම කියන්නේ. වතුර මෝටර උකස් තිබ්බහම මෙහෙම කියන්නේ. ඇයි? ඉඩමත් එක්ක අපිට තිබෙන ඥාතිත්වය. ඒ නිසා අපි කවුරුත් අන්තිමේට අත්තරින්නේ අපි ඉඩම. ඒ නිසා තමයි අපි තාමත් මහගෙදර යන්නේ. ඒ නිසා තමයි අපි කාටත් මහගෙදරක් තියෙන්නේ. මේ යුරෝපේ එහෙම නැහැ. සුද්දන්ගේ එහෙම නැහැ. සුද්දට කොයි ගේත් එකයි කොයි ඉඩමත් එකයි. අපිට එහෙම නැහැ. අපිට මේ වගේ තියෙන પરම්පරාගත බැඳීමක් තිබෙනවා. ඒක අපේ සංස්කෘතිය. ඒක අපේ සම්ප්‍රදාය. දැන් මොකද්ද මේ කරන්න හදන්නේ? මෙන්න මේ අපේ ඥාතිත්වය තමයි මේ ගලවා විකුණීම සඳහා සැලසුම් කරලා තිබෙන්නේ. කොච්චර ප්‍රමාණයක්? අක්කර 15000. මේ වෙනද කලාප දාන්න අර්ථ අක්කර 15000ක පට්ටපල් බොරු. එක ෆැක්ටරියක් ඉන්නේ නැහැ. මං කියන්න. වැඩිමුණොත් ඒ හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක් එයි. ඔක්කොම වරායේ ඉඳන්ම පොම්ප කරා නැවට පොම්ප කරා ගෙනියන්න. ඊළඟ තීන්ත කර්මාන්තශාලාවක් එයි. කෙමිකල් ගෙනාවා නැවේ ඉඳන්ම පොම්ප කරා කලවම් කරා නැවටම පොම්පෙන් පැටවුවා. ඊළඟ සීනි සුද්ධ කිරීම කර්මාන්තශාලාවක් එයි. සුද්ධ නොකරලාද සීනි ගෙනාවා ෆැක්ටරියට යවුවා පොම්පේ දිගම ආපහු වරායට පැටවුවා පොම්පේ දිගම. ඔච්චරයි. ඊට වඩා ෆැක්ටරි ඉන්න කොහෙද ෆැක්ටරි ඉන්නේ? මොකද්ද කර්මාන්තශාලාවේ ප්‍රධාන ප්‍රභවය මොකද්ද? කර්මාන්තශාලා ලෝකයේ යන්නේ ප්‍රධාන ප්‍රභවයන් දෙකක් හොයාගෙන. එකක් මොකද්ද? අමුද්‍රව්‍ය තියෙන්න ඕන. දැන් හම්බන්තොට ෆැක්ටරියක් එන මොන අමුද්‍රව්‍ය තියෙන්නේ? මොනවද තියෙන්නේ? නෑ අමුද්‍රව්‍ය ගොඩක් නෑ අපිට. අපි ගොඩාක් අපිට එහෙම කණිජ ලොකු සම්පත් තියෙන රටක් නෙමෙයි අපිට අමුද්‍රව්‍ය අපිට නෑ. යකඩ කර්මාන්තශාලාවක් එන්න යපස් තියෙනවා. රෙදි කර්මාන්තශාලාවක් එන්න කපු තියෙනවද? චීනේ තියෙනවනේ කපු. චීනේ යපසුත් තියෙනවනේ. ඉතින් මොකද චීනේ කපු අරගෙන ඇවිල්ලා නූල් ගෙඩලා මෙහෙ ඇඳුම් මහලා චීනෙට ගෙනියන්නේ. චීනෙම හදා ගන්නවා. ඇයි එන්නේ නෑ මතක තමයි මේ බොරුවක්. කටුනායක නිදහස් වෙනද කලාපය. කටුනායක නිදහස් වෙනද කලාපේ දැනුත් වැඩ කරන සේවකයෝ 40000. භූමිය කොච්චරද? අක්කර 292යි. අක්කර 292 වැඩ කරන සේවකයන් 40000. තාමත් ඉඩ තියෙනවා කටුනායක ෆැක්ටරි දාන්න. මෙතෙන් දෙන්න ඕන. බියගම නිදහස් වෙනද කලාපේ අක්කර 190යි. සේවකයන් 30000. අක්කර 190. සේවකයෝ 30000ක් ඉන්නවා. තාමත් බියගම ඉඩ තියෙනවා. කොග්ගල ෆැක්ටරි දෙක තුනකට වැඩි නෑ. මේකනේ වෙලා තියෙන්නේ. අපේ මුළු නිදහස් වෙනද කලාප 17ක් තියෙනවා. මේ 17ේම ඉඩම් ප්‍රමාණය අක්කර 2000ට වඩා අඩුයි. ඔක්කොම මේ කලාප 17ේම ඉඩම් ප්‍රමාණය අක්කර 2000ට වඩා අඩුයි. මෙතන අක්කර 15000 කොම්පැනි දාන්න ෆැක්ටරි දාන්න පට්ටපල් බොරු. චීන ඇවිල්ලා තක්කාලි හිටවන්න ඕනේ නේද? නෝ අක්කර 15000 මොනව කරන්නේ? කර්මාන්තශාලාවක අපිට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ. ඊළඟ කර්මාන්තශාලාව යන ලාභ ශ්‍රමය හොයාගෙන අඩු මිලට ශ්‍රමය ගන්න නෝකයි කර්මාන්තශාලා ලෝකෙට යන්නේ. එකක් වෙන අමුද්‍රව්‍ය හොයාගෙන අනිත් එක වෙන ලාභ ශ්‍රමය හොයාගෙන. මතක තියාගන්න දැනුත් ලංකාවේ ශ්‍රමයට වඩා චීනයේ ශ්‍රමය ගණන් අඩුයි. කවුරුත් හම්බන්තොට චීන වැඩ කරනවද? නෑ. ඉතාලිය වැඩ කරන්න යනවා. යුරෝප රට මොකද ලංකාවේ ශ්‍රමයට වඩා නේ ලංකාවේ දවසට පඩියක් වෙනවට වඩා යුරෝපේ පඩිය වැඩි. හැබැයි චීනේ පඩිය අඩුයි. ඉතින් චීනේ පඩියත් අඩුයි නා. චීනේ අමුද්‍රව්‍යයක් තියෙනවනම් මෙහෙට දෙනවා ෆැක්ටරි ගන්න. එහෙනම් චීනට පිස්සු වෙන්න ඕන. චීනට නෙවෙයි පිස්සු. මේ පාලකයන්ට පිස්සු මතක තබා ගන්න. ඇයි? දැන් ඕගොල්ලෝ මේවස් ඉස්සර තමයි කර්මාන්තශාලා ගෙවුවේ අක්කර 100,000 ගණන් වල. දැන් එහෙම ගහන්නේ. කර්මාන්තශාලාවක කාර්යක්ෂමතාවය සක්‍රියතාවය බලන එක නිර්ණායකයක් තමයි
කොච්චර ප්‍රදේශයක එක පැතිරෙනවද? පැතිරෙන ප්‍රමාණය අඩු වෙන තරමට තමයි ලාභය වැඩි වෙන්නේ. ඉස්සර තමයි ෆැක්ටරි එකේ අක්කර 100,000 ගණන් වල එහෙම ගහන්නේ. ඒක සුද්ධ කරන්නම සේවක කීයක් වුණාද? දැන් ෆැක්ටරි එන්න පොඩි කරලා ගහන්නේ. ඔක්කොම ඒකයි. මැෂින් පොඩි වුණා. එහෙනම් ලොකුවට ඕනේ නැහැ. එහෙනම් මේ අක්කර 15000ක ෆැක්ටරි කොච්චර ගහන්නද? මේ අක්කර 15000 කර්මාන්තශාලාවට අනිවාර්යයෙන්ම චීනු ගේන්න වෙන ජොබ් වලට. සහතිකයි. ලංකාවේ අය මදි. කටුනායක අක්කර 292 40000ක් ඉන්නවනේ. මෙතන අක්කර 15000ක 60 පැනපු ආච්චි ගිදන් ඔක්කොම ගිහිල්ලා වැඩ කරන්න ඕන. ඒත් මදි. මේ බොරු. එහෙනම් මොකද්ද මේ කරන්න හදන්නේ? එහෙනම් මොකද්ද මේ චීනට තිබෙන උවමනාව? අන්න උවමනාව. ඇමරිකාවේ අද ලෝකේ ප්‍රධාන ගැටුමක් තිබෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ සහ චීනය අතර. ඇමරිකන් එක්සත් ජනපදයේ පෞගේ අවුරුදු 5ෙම තමන්ගේ ආරක්ෂක වියදම් ක්‍රමානුකූලව කපාගෙන එනවා. ආරක්ෂක වියදම් අඩු කරගෙන එනවා ඇමරිකාවේ. එන ආරක්ෂාව සඳහා වියදම් කරන මුදල් ප්‍රමාණය අඩු කරගෙන එනවා. අවුරුදු 5ෙම ආරක්ෂාව සඳහා මුදල් ප්‍රමාණය අඩු කරාට ආසියාවේ ආරක්ෂාව සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ මොකක් නිසාද? චීනය නිසා. එනිසාද මොකද වෙලා තිබෙන්නේ? මේ ලෝකේ මේ තිබෙන යුද ආර්ථික ගැටුමේ හපයක් බවට අපි පත් කරලා තිබෙනවා මේ නිවට නියාලු නායකයෝ. ඒකේ ගොදුරක් අපි මතක තබා ගන්න. ඒගොල්ලෝ නේද? අර තෝරුමෝරු හැප්පෙනකොට හාල් මැස්සන්ට වෙන දේ අපිට මේ වෙලා තියෙන්නේ. ඒකයි මේ නිවට නියාලු නායකයෝ අපි ගෙනත් තියෙන එතෙන්ට. එනිසා මේ ආර්ථික උපාය මාර්ගයක සලස්මක් නෙවෙයි. මේ යටත් විජිතයක් බවට පත් වෙන්නේ. හොංකොන් මේ විදියටම අවුරුදු ගණනාවක් ගිවිසුමකින් පවරලා තිබුණා. ඒ ගිවිසුම් ප්‍රමාණය අයින් වුණා. ආපහු චීනට පැවරුණා. අදත් එකට එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. සංස්කෘතින් දෙකක්, පාලන දෙකක්, ආර්ථික රටාවන් දෙකක්. අදත් ඒක වෙනම කලාපයක් හැටියට. ඔබ හිතන්න මේ අක්කර 15000 වරායත් එක්ක වෙනම කලාපයක් අවුරුදු 190ට පාලනය වුණොත් චීනේ මැකාව් වල දූපතුත් එහෙමයි. ඔවුන්ට නැවත පැවරුණාට මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඒකේ වෙනම ආර්ථිකයක්, වෙනම සංස්කෘතියක්, වෙනම ජන සමාජයක්. තාම චීනයත් එක්ක එකට බද්ධ වෙන්න බැරි වෙලා තිබෙනවා. අවුරුදු 190ට වරාය අක්කර 15000 කර්මාන්තශාලා ජනපද මේ සියල්ල අවුරුදු 190ට පාලනය කරොත් මොකද සිද්ධ වෙන්නේ? සහාතික වශයෙන් ඒක වෙනස් චීන කොලනියක් බවට පත් වෙන එක වළක්වන්න බෑ. ඒක යලි කිසිසේත්ම ලංකාවට බද්ධ කරන්න බෑ. ඒක සංස්කෘතික වශයෙන් වෙනස් වෙනවා. පරිපාලන වශයෙන් වෙනස් වෙනවා. මොකද හම්බන්තොට වරාය පවර්ලා තියෙන ආරක්ෂාවත් ඒගොල්ලන්ට කරගන්න. අඩුම තරමේ හම්බන්තොට වරාය සේවකයන් උද්ඝෝෂණය කරනකොට අද නාවික හමුදාව මැදිහත් කරන්න පුළුවන්. හෙට දවසේ මැදිහත් කරන්න නාවික හමුදාවට අයිතියක්වත් නැහැ. ඒකයි ගිවිසුමේ තිබෙන්නේ. නම් මොකද්ද මේ? යලි ශ්‍රී ලංකාව සමග බද්ධ කරන්න බැරි සංස්කෘතියක්, වෙළඳපොළක්, ආර්ථික ක්‍රමයක්, පරිපාලනයක් ඒකකේ ගොඩ නැන කොච්චරද? වර්ග කිලෝමීටර 60ක්. ඒ කියන්නේ 60ක් කිලෝමීටර 60ක් දිග කිලෝමීටර 60ක් පළල භූමි ප්‍රදේශයක් අක්කර 15000ක් කියන්නේ වර්ග කිලෝමීටර 60ක් ලංකාවේ භූමියෙන් 1000න් පංගුවක්. මත තබා ගන්න. ලංකාවේ භූමියෙන් 1000න් පංගුවක්. කිලෝමීටර 60ක් දිග කිලෝමීටර 60ක් පළල 60ක් මෙතන ඉඳන් මම හිතන්නේ මේ ඉඳන් ගත්තොත් 60 මාතරට 60ක් නෑනේ. මෙතන 30ට 60ක් තියෙනවා. දැන් මෙතන ඉඳන් 30ට වගේ ඒ වගේම මේ ඉඳන් ඒ 30 වගේ දුරක හතරස් කොටුවක් මේ අක්කර 15000 කියලා කියන්නේ. මත තබා ගන්න. 60ක් දිග 60ක් පළල වර්ග කිලෝමීටර 60ද වර්ග කිලෝමීටර 60ක භූමි ප්‍රදේශයක් මේ පවරන්න හදන. එනිසා මේ භූමිය අක්කරය දෙකක භූමියක් නෙවෙයි. මේ දෙන්නේ කුමන රටකද? අපේ රටේ වර්ග කිලෝමීටර 65610යි තියෙන්නේ. ඒකෙනුත් වනාන්තර 123ක්, ජලාශ 116ක්, වගාකලයේ භූමිය තියෙන ඉතා කුඩා ප්‍රමාණයක්. ජනගහන ඉන්නවා කෝටි 2ක්. ජනගහන ඉන්න කෝටි 2ක්. කල්පනා කරලා බලන්න. විශාල ජනගහනයක් ඉන්න කුඩා රටක්. අපේ රටේ ජනගහනත්වය වැඩි. වර්ග කිලෝමීටරයක අපේ රටේ ජීවත් වෙනවා
327. ඕස්ට්‍රේලියාවේ 3 දෙනයි. කැනඩාවේ 11 දෙනයි. චීනයේ 227යි. ඇමරිකාවේ 327යි. ලංකාවේ 343යි. විශාල ජනගණත්වයක් තියෙන රටක්. ඒ නිසා තමයි අපේ තුන්වෙනි පරම්පරාවේ අයට ඉඩමක් නැත්te ගොවිතැන් කරන්න. මහවැලි ව්‍යාපාරය ආරම්භ කරේ 80 දශකේ. එතකොට හිටපු තරුණයාට හම්බුන්නේ අම්මට තාත්තට විතරයි හම්බුනේ. තරුණයා බැඳ 82. එයාගේ දරුවෝ දැන් බැඳලා කල්පනා කරලා බලන්න. මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? තුන්වෙනි පරම්පරාවට ඉඩක් නැහැ. ගෙයක් හදාගන්න ඉඩ කඩමක් නැහැ. ගොවිතැන පොතක් කරගන්න ඉඩ කඩමක් නැහැ. හැම ජනපදයකම මින්නේරියේ, ගිරිතලේ, හුරුළුවැව, රාජංගන මේ හැම ව්‍යාපාරකම සූර්යවැව, තමුත්තේකම, හුරිගස්වැව මේ හැම මහවැලි කලාපෙම අද ප්‍රශ්නේ මොකක්ද? ගෙයක් හදාගන්න ඉඩමක් නැහැ. ගොවිතැන් කරන්න ඉඩමක් නැහැ. ඒක තමයි ජනතාවගේ ප්‍රශ්නේ. හැබැයි මේ පාලකයා මොකද කරන්න හදන්නේ? තමුන්නාසලා අදත් කෑ ගහන්නේ මොකටද? හරක ඇති කරන්න තැනක් නැහැ. තෘණ භූමිය නැහැ. ගව සම්පත ඇති කරන්න. මේ හිතන් හරක් ගස් හරක් ගෙවන මාදුරුවයට එනකම්. හරක් බලාගෙන ගම් මැදිලා ගම්වල ඉන්න තරුණයෝ කැලෑ වැදිලා ගම් අතරලා කැලෑ වැදිලා හරක් බලාගන්න. හරක් ටිකක් තියාගන්න ඉඩමක් නැහැ. මෙහෙම පන්නන හරක් මාදුරුවෝයේ තමයි දැන් ඉන්නේ. හරක් ටික හම්බන්තොට ගව සම්පතට මාදුරුවෝයේ ජලාශයවට තමයි කැලෑවේ දාලා තියෙන්නේ. එයි වගා කරන්න සත්තු ටික ඇති කරන්න භූමියක් නැහැ. ගොවිතැන් කරන්න ඉඩමක් නැහැ. ඉන්න ගෙයක් හදාගන්න ඉඩමක් නැහැ. හැබැයි මේ පාලකයෝ මොකද්ද කරන්න හදන්නේ? අක්කර 15000 දෙන්න හදනවා චීනෙට. කල්පනා කරලා බලන්න. අක්කර 5000 දුන්නා සෝමවතේ ගාවෙන් ඩෝල් සමාගමට රාජපක්ෂ. අක්කර 1200ක් දුන්නා පළවත්තෙන් ඩෝල් සමාගමට රාජපක්ෂ. මේ විදියට රටේ ඉඩම් මේ පාලකයෝ විකුණනවා. දැන් මොකද්ද තියෙන්නේ? මේක කොතනද නතර වෙන්නේ? මේ දොරටුව විවෘත කරොත් මේ හම්බන්තොට ඉඩම් විකිණීමත් හම්බන්තොට වරාය විකිණීමේ දොරටුව අපි විවෘත කරොත් කලාවැවේ යෝධ බැම්ම කැඩුනා වගේ තමයි. සියලු ගම් දනව් කලාවැවේ බැම්ම පුපුරුවම දන්නවා 70 ගණන් වල කන්තලේ බැම්ම පිපුරුවා. කන්තලේ 78 කන්තලේ බැම්ම පුපුරපුවාම මේ ගම් දනව් ඔක්කොම සෝදා පාලු කරගෙන ගලවකට ගම් දනව් නැති කරගෙන ගියා. මේ විවෘත කරන්න හදන්නේ දොරටුව. මේ පුපුරවන්න හදන්නේ යෝධ වැවේ බැම්ම. මේ විවෘත කරන්න හදන්නේ අපේ රටේ ගම් දනව් විනාශ කරගෙන යන ගමන. අපි තමුන්වහන්සේලා ගන්න මේක විවෘත කරන්න දෙන්න ඕනද? මේක විවෘත කිරීමට ඉඩ දිය යුතුද? නැසහාතික වශයෙන් අපි සියලු දෙනා එක්ව මේ අපරාජයට පත් කිරීම සඳහා පෙළ ගැසිය යුතුයි, ඉදිරියට ආ යුතුයි, සටන් කළ යුතුයි, සහාතික වශයෙන් මේක නතර කළ යුතුයි. මේක විවෘත කරොත් ඒකයි ඇත්ත. අපේ හාමුදුරුවෝ මේක විවෘත කරන්න දෙන්න එපා. මේක විවෘත කරොත් සියලු ගම් දනව් යට කරගෙන විනාශ කරගෙන ජන ගමන දොරටු මේ විවෘත කරගන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහ තටම මේක උත්සාහ කරන්නේ. මේ ඉඩ නිකන් ගන්න බෑ. වන සංරක්ෂණ ඉඩම් වලට වන සංරක්ෂණ ආඥාපනත අදාළයි. වන ජීවි වලට ඒ ආඥාපනත අදාළයි. ගම් වල ඉඩම් වලට ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනත අදාළයි. අපි වගා කරන ඉඩම් වලට පාරම්පරික භුක්තිය අපිට අදාළයි. ඒ නිසා මේ ඉඩම් නිකන් ගන්න බෑ. හෙට රනිල්ට ඕනවට ඔප්පුවකින් දෙන්න බෑ. අපේ රටේ ඉඩම් නීතිය ශක්තිමත්. අදත් පුද්ගලික ඉඩමක් ආණ්ඩුවට පවර ගන්න පනතේ තියෙන දිනවකවානු වලට ගියත් සති 72ක් යනවා. අද ආණ්ඩුව තීරණය කරොත් ඉඩමක් පවර ගන්න, ආණ්ඩුව තීරණ කරා ඉඩම පවර ගන්න, පුද්ගලයා කැමති දෙන්න ඒත් සති 72ක් යනවා. පොතේ තියෙන දිනවකවානු වලට ගියත් මතක තබා ගන්න. ඇයි අපේ රටේ ඉඩම් ශක්තිමත්. දැන් රනිල් වික්‍රමසිංහලා මොනතරම් පිඹුරු පස් සකස් කරත් අපේ රටේ නීතිය ශක්තිමත්. අන්න ඒක තමයි උත්සාහ කරන්න හදන්නේ. මොකද්ද? ඒ කිසිදු නීතියකට යටත් නොවන නව නීතියක්. ඒක තමයි සුපිරි පනත, සුපිරි ඇමතිවරයෙක් හැදෙන පනත කියලා සාකච්ඡා වෙමින් තිබෙන්නේ. ඒ නිසා ඒ පනත අනුව දැන් බලන්න මොකක් හරි බිල්ඩින් මොකක් හරි අපක කරන්න මධ්‍යම පරිසර අධිකාරිය අවසර වුණා. වෙරළ ආසන්න වෙරළ සංවර්ධන අධිකාරිය අවසර වුණා. ඊට පස්සේ නේද ප්‍රාදේශ සභාවේ
අනුමැතිය ඕන. නේද? ඉඩමේ භුක්තිය බාර ගන්න ඕන. මේ වාගේ විශාල කාර්යයක් වෙනවා. අන්න රනිල් වික්‍රමසිංහලා ලෑස්ති වෙනවා. ඒ සියලු ආයතන වල තියෙන කාර්ය පසෙකලා අලුත් පනතකින් ඒ සියලු බලය ගන්න. මෙතනයි මේ පාර කපන්නේ. මොකද එවැනි අධිකාරී බලයක් නැතුව මේ විනාශකාරී සලස්ම ක්‍රියාත්මක කරන්න බෑ. ඉඩම් අමාත්‍යාංශයෙන් ගැටලු වෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය ගැටලු වෙනවා. වෙර සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගැටලු වෙනවා. ප්‍රාදේශ සභාවේ ගැටලු වෙනවා. ඒ සියල්ල පැත්ත කළාලා හිතු දේ කරන්න පුළුවන් විදිය පනතක් රනිල් වික්‍රමසිංහ සකස් කරමින් තිබෙනවා. Tamanට ඕන දේ කරන්න. ඒ විතරක් නෙවෙයි. ඕන දේ කරාට පස්සේ ඒක නීති විරෝධී නම් නීති විරෝධී කියලා නඩු දාන්නත් බෑ කියලා ඒ පනත ගේන්න හදන්නේ. නීති විරෝධී නම් නීති විරෝධී කියලා නඩු දාන්නත් බෑ. ද සුපිරි බලය නිර්මාණය කර ගැනීම සඳහා සැලසුම් දියත් කරලා තිබෙනවා. ඒ නිසා මේ දියත් වෙමින් තිබෙන්නේ 1978 ජේ.ආර්. ජයවර්ධන ආරම්භ කළ ලද කොල්ලකාරී වෙළඳපොළ ආර්ථිකයේ භයානකම දිගුවට තමයි මේ අත තියලා තියෙන්නේ. ඒ දිගුවේ ගොදුරු බවට තමයි මේ හම්බන්තොට ජනතාව පත් වෙලා තිබෙන්නේ. මේක අහසින් කඩා වැටෙන එකක් නෙවෙයි. මේක ඕපාපාතිකව බිහි වෙච්ච එකක් නෙවෙයි. මේක රනිල්ගේ මලික්ගේ ඔළුවල හැදිච්ච කතාවක් නෙවෙයි. මේක ඒගොල්ලෝ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියේ අනිවාර්ය දිගුව. මෙතනින් යා කොහොමද යන්නේ? විශාල ණයකන්දක හිර කරලා මහා ණයකන්දක් ගොඩ ගහලා ආර්ථිකය මුළුමනින්ම කඩාවැටලා රටක නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. විශාල ප්‍රමාණයක් බහඬ පිටරටින් ගෙහෙන්න සිද්ධ වෙලා තිබෙනවා. රාජ්‍ය ආදායම කඩාවැටලා තිබෙනවා. ආදායම් බෙදීම අඩු වෙලා ආදායම් බෙදීම විෂමතාවය වැඩි වෙලා තිබෙනවා. මුළු ආර්ථිකය කාබාසිනිය කරලා තිබෙනවා. දැන් මොකද්ද තියෙන්නේ? එදා වේල ටුවර්ස් අද වික්ක හෙට ගැහුවා. අද වික්ක හෙට කෑවා. මේක නට වෙච්ච වැඩි නේ. එතෙන් මේ ගමන අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තියෙන්නේ මෙතෙක් විශේෂම 78 ඉඳන් අවුරුදු 38ක් මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියේ අනිවාර්ය ව්‍යසනයේ තමයි අද මේ හම්බන්තොට අපේ අම්මලා තාත්තලා පත් වෙලා තිබෙන්නේ. මතක තබගන්න. ඒක වෙලාවක හිතනවා ඒක සාපයක්ද කියලාත් හිතෙනවා. ඇයි? අවුරුදු 38ක් තිස්සේ මේ පාලකයන් තියාගන්නත් තමුන්වහන්සලා වෙරවීර්ය දැරුවා. මතක තබගන්න. ඒකනේ ඇත්ත. අවුරුදු 38ක් තිස්සේ 78 ඉඳන් මේ කොල්ලකාරී ආර්ථික උපාය මාර්ගයට අපේ රට අවතීර්ණ කරා. ෆැක්ටරි වික්කා. මූල්‍ය සමාගම් වික්කා. බලශක්ති පෙට්‍රෝසෙත් වික්කා. මොකද නොකරේ? කරගෙන ඇවිල්ලා ඉඩම් ටික විකුණා, වරායවල් ටික විකුණා, ස්වභාවික සම්පත් ටික විකුණා. එතෙන්ට මේ ආර්ථිකය තල්ලු කරගෙන ආවා. දැන් ආපහු හැරවීම දුෂ්කර දිශාවක් දක්වම මේ ඩෝසරේ ඇවිල්ලා තියෙනවා. සියලු සාරධර්ම මිනිස් බැඳීම් ආර්ථිකයේ මූලික දේ සියල්ල පොඩි පට්ටම් කරගෙන මේ ගල් රෝලය අපේ ජීවිතත් විනාශ කරමින් දියත් වෙමින් තිබෙනවා. දැන්වත් අපි ඒක නතර කරන්න ඕනේ නැද්ද? දැන්වත් මේ ගමන අපි ආපසු හරවන්න ඕනේ නැද්ද? තවත් කොහේ හරි තැනක ඉඩම් විකුණ නැතේ. තවත් කවරව සම්පතක් විකුණ නැතේ. තවත් අපේ රට නූපන් දරු පරම්පරාව නායකයෝ බවට පත් කර නැතේ. අපේ රටේ මහජනක ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරගෙන පරම්පරාවලට ධනය පොදිබන බැඳ ගන්න තෙක් අපි මේ ගමන යන්න ඉඩ දෙනවද? අපි අහන්නේ එච්චරයි. අපි මේ සටන දිනමු. හැබැයි මේ සටන කෙලවර නෙවෙයි. හම්බන්තොට වරාය කෙලවර නෙවෙයි. එහෙනම් මේ දිගුව එනිසා මේ ජයග්‍රහණය කළ යුතුයි. එනිසා අපි තමුන්වහන්සේලාන් ඉල්ලා හිටින්නේ හම්බන්තොට වරාය විකිණීම පිළිබඳව දැන් ගොඩාක් අය කිඳිරි ගන්න. මම දැක මහින්ද මහත්තයත් කිඳිරි ගන්න. මහින්ද මහත්තයා විකුණන්න හිටියේ. එතුමා හදපු ගිවිසුම අපි ගාව තියෙනවා. නීති ප්‍රතිපාර්තමේන්තුව තිබිලා මේ ළඟදී අපිට ගිවිසුම හම්බුණා. ඒ ගිවිසුම අනුව මොකද්ද කියන්නේ? ඒ ගිවිසුම අනුව කියන්නේ හම්බන්තොට වරායෙන් 65% චීන සමාගමට 35ක් ආණ්ඩුවට. ප්‍රතිපත්තිය විකුණන එක වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? 65 80 වුණා 35 20 වුණා. එදත් වික්කා අදත් වික්කා. උත්තරයි වෙනසක් නැහැ. මේ ප්‍රතිපත්තියම තමයි හිටියේ. හම්බන්තොට වරාය විතරක් නෙවෙයි නොරොච්චොලේ බලාගාරේ විකුණන සරසුම් මැදුවා.
පීබී ජයසුන්දර මහත්තයා කියලා චීනෙත් එක්ක සාකච්ඡා කරා. පීබී ජයසුන්දර මහත්තයා චීනෙත් එක්ක සාකච්ඡා කරා. මේ ණය කන්ද බේරගන්න ණයවලට හම්බන්තොට වරායත් නොරොත්තල බලාගාරات හිලව් කරන්න. HSBC බැංකුවේ ණයක් කරන් තියෙන කෙරවලපිටිය බලාගාරය හදන්න. කෙරවලපිටිය බලාගාරේ බැංකුවලට බලාගාර පවරන්න බෑනේ. ඉතින් කෙලවරපිටිය බලාගාරේ කොටස් වල පොට දාලා කොටස් ටික විකුණලා HSBC බැංකුවේ ණය ගෙවන්න. සදා පාලකයා කටයුතු කරේ මේ ණය උගුලෙන් ගොඩ එන්න කියලා මේ සම්පත් ටික පවරන එක. ඒ නිසා හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව පිඹුරුපත් දැන් දශකයකට ආසන්න අවුරුදු 7-8ක් තිස්සේ දියත් වෙමින් තිබෙනවා. සැලකිතු කාලයක් තිස්සේ මේ හම්බන්තොට වරාය විකිණීමේ සැලසුම් දියත් වෙමින් තිබෙනවා. මේ ඉඩම් පෙවරීමේ සැලසුම් කාලයක් තිස්සේ දියත් වෙමින් තිබෙනවා. මම දැක්ක මේ ළඟදී මහින්ද මහත්තයා කියනවා නෑ මම කිව්වේ මේ 15000යි නෙමෙයි අපි හිටියේ 7500යි. අපට සිදු. ඒවා ඉඩම් නෙවෙයි එතකොට. නෑ මේ කට්ටිය එහෙම තමයි. මේ ගමන එහෙම තමයි. ඒ නිසා මේ ගමනේ ඔය කවුරුවත් සුජාත නැහැ. ඔය හැම කෙනාම තමගේ පාලනය පවත්වාගෙන යාම වෙනුවෙන් මේ රටේ සම්පත් දේපල විකුණන්න කටයුතු කරපු අය. ඒක හැම පාලකයම එකයි කරේ. ඒ නිසා අද අපිට තිබෙනවා හම්බන්තොට වරායත් හම්බන්තොට ඉඩනුත් කොළඹ ජැටියත් කාටගහ පතලත් පුල්මුඩේ ඛනිජ වැලි සම්පතත් ත්‍රිකෝණමලේ තෙල් ටැංකි සංකීර්ණයත් ඒ වගේම හිල්ටන් හෝටල ඒවන ඉතින් දුන්නත් කමක් නැහැ කියලා හිතන වෙලාවකට හෝටල් තියාගෙන මොකේ අපිට කමක් නැහැ නේ දී ගන්නකො ඕන්න ඕන් ඉඳ හිට හැබැයි සේවකයන්ගේ ප්‍රශ්න විසඳලා හරිද හැබැයි අනිත් රටේ ජනතාවගේ දේපල ස්වභාවික සම්පත් විකිණීමට එරෙහිව සටන තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ දියත් කරලා තිබෙන්නේ අත තබා ගන්න අපිට ඉලක්ක තිබුණා අපිට කෙටි කාලින් ඉලක්ක තිබුණා. අපිට දිගු කාලින් ඉලක්ක තිබුණා. හැමදාමත් අපි මේ කෙටි කාලින් ඉලක්ක සම්පූර්ණ කරගත්තේ දිගු කාලින් උවමනාව වෙනුවෙන්. අපි පැවති පාලනය බිඳ වැටීමෙන් අපි කටයුතු කරා. සහතික වශයෙන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ නායකකම බේරගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා හා සමගිව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස් වෙන දවසේ නායකත්වය තීරණය කරපු දවසක පාරේ මාර්ග සංවර්ධනාලයෙන් කාපට් දාලා ගජමිත්‍රෝ කෝපි බිබී ඉන්න කාලෙක අපි ගියා මේ පාලනේ වටන්න ඕන කියලා. කවුරුවත් ඒ වෙලාවෙ හිතුවේ ඒක වටන්න පුළුවන් වේවි කියලා. අපිට මතකයි අපේ මානායක හාමුදුරුවෝ නමක් කිව්වා ඒක වෙලාවකදී මේ රට තව අවුරුදු 99ක් පාලනය කරන්න රාජපක්ෂලා කිව්වා. සාමාන්‍ය ජනතාව හිතුවා මහින්ද මහත්තයාගෙන් පස්සේ අනිවාර්ය ජනාධිපති නාමල් කියලා. මේ අවුරුදු 25 කොළු ගැටයක්. එහෙමත් හිතුණා. ඒත් හිතුණා. එහෙමත් හිතුණානේ. හැබැයි අපි පියවරෙන් පියවර ගමන අනුගමනය කරා ඉදිරියට ගෙනිච්ච සාහතික වශයෙන් එම පාලනයේ බිඳ වැටීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් දියත් කරලා පරාජයට පත්කොට අවසන් කරන්න පුළුවන් වුණා. එදත් අපි කිව්වා. තිබෙන පාලනය ගොඩන පෙරලිය යුතුයි. ගොඩනගෙන පාලනය පිළිබඳ විශ්වාසය තබන්න එපා. මේ පාලනය පිළිබඳ විශ්වාස තබන්න එපා. ඒ නිසා නව පාලනයක් වෙනුවෙන් අපි ජනතාව පෙළ ගැස්විය යුතුයි. අපි දැන් ඒ සටනට අවතීර්ණ වෙලා තිබෙනවා. අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ සටන දියත් කරමින් මහා ජන බලයක් ගොඩනගනවා. මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය පරාජයට පත්කොට ඒ වෙනුවෙන් ජයග්‍රහී ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපේ රට මෙහෙවන්න අපේ රට ගෙන යාම වෙනුවෙන් අපි මේ වැඩ පිළිවෙල දියත් කරනවා. ඒ දිශාවට ජයග්‍රහණයෙන් කෙලවර කරන්න ඕන. නැතුව වරාය යාන්තම් තල්ලු කරගත්තා සරසුන් සුසුම් හිලන්නේ නෙවෙයි. ඉඩම් ටික යාන්තම් බේරගත්තා දැන් කදිමට ගෙදරට වෙලා ඉන්න නෙවෙයි. ඒවත් අපි කරගමු. හැබැයි සටන මේ පාලනයන් පෙරලා දැමීමේ දිශාවට මම පරිවර්තනය කළ යුතුයි. තව දුරට මේ පාලකයන්ට මොකද දෙන්න පුළුවන්? මේ පාලකයන්ට මොකද දෙන්න පුළුවන්? මේ පාලකයන්ට දූෂණයට දඬුවම් දෙන්න පුළුවන්ද? බෑ. එයි දූෂිතයන්ට දඬුවම් දෙන්න බෑ දූෂිතයන්ට. එතරයි. දූෂිතය දඬුවම් දෙයිද දූෂිතයන්ට? නෑ මේගොල්ලන්ට කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා හොරුන්ට දඬුවම්. මේගොල්ලෝ හොරකම් කරන එක නතර කරයිද? නෑ. එයි ඔවුන් දේශපාලනයට එන්නේ හොරකම් කරන්න. නැත්තම් මොකටද අපහොර එන්නේ? මේ පාලනයන්ට නාස්‍ය නතර කරන්න පුළුවන්ද? බෑ. එයි ඔවුන් දේශපාලනයට එන්න සුඛ විහරණ සහිත ජීවිත ගත කරන්න.
ඒ වෙනුවෙන් ලොකු වාහන ඕන. ඒ වෙනුවෙන් ලොකු නිවාස ඕන. ඒ ලොකු වෙනේ ගුවන් පළමුපත්තේ ගුවන් ගමන් ඕන. මේගොල්ලෝ නාස්තිය නතර කරන්න බෑ. මේ පාලකයන්ට පුළුවන් ද නීතිය විනය සහිත රටක් හදන්න? බෑ. එයි පාලකයා නීතිය කඩනවා. පාලකයාට විනයක් නැහැ. අපි දන්නවා අපේ රටේ ජනතාවටත් විනයක් නැහැ. හැබැයි ජනතාවට වඩා හපන් පාලකයාට විනයක් නැහැ. පාලකයාට විනයක් නැතුව ජනතාවට විනයක් හදන්නේ කොහොමද? එහෙනම් නීතියක් විනයක් සහිත රටක් පාලකයන් හදන්න බෑ. මේ පාලකයන්ට පුළුවන්ද අපේ ගම්වල ජීවත් වෙන අම්මලා තාත්තලාගේ ජීවිතය, අපේ දරුවන්ගේ අනාගතය අංගලක් හරි ඉදිරියට ගෙනලා දෙන්න පුළුවන්ද? බෑ. කරන්න පුළුවන්. තමුන්නාන්සේලාගේ නිවස ඔయిత වඩා වාතාශ්‍රය සහිත නිවසක්, පාසුකම් සහිත නිවසක්, ජීවත් වෙන්න ආදායම් මාර්ගය, දරුවන්ට හොඳ අධ්‍යාපනය, නිරෝගී සම්පන්න සෞඛ්‍ය ජීවිතය, මානසික නිදහසක් සහිත ජීවිතයක් දෙන්න පුළුවන්ද? දෙන්න බෑ. මේ පාලකයන්ට දෙන්න බෑ. ඒ වෙන මුකුත් නෙවෙයි, මේ පාලකයන්ගේ යුගය අවසන්. අපි දන්නවා අනුරාධපුර රාජධානිය බිඳ වැටුණා. ඊට පස්සේ පොළොන්නරුව රාජධානිය ගොඩ නැගුණා. මේ විදිහටම අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ, මහනුවර දක්වා රාජධානි මාරු වුණා. ඉතිහාසයේ එකම රාජධානිය තිබුණේ. ඉතිහාසයේ එක් රාජධානියක් බිඳ වැටලා තව රාජධානියක් ගොඩ නැගෙනවා. ඒකට ආක්‍රමණ වගේම ඒ රාජධානියේ තිබෙන දුබලතාවයන් ඒ රාජධානිය අවසන් මොහොතේ කඩා වැටීමට ලක් වුණා. එහෙම තමයි අපේ රට ඉස්සරහට අවිල්ලා තිබෙන්නේ. එක රාජධානියක් බිඳ වැටලා තව රාජධානියක් ගොඩ නැගෙනවා. අන්තිමේදී ලන්දේසිත් පාලනය කරා. ලන්දේසින්ගේ පාලනය බිඳ වැටලා පෘතුගීසින්ගේ පාලනය ගොඩ නැගෙනවා. සමාවෙන්න. පෘතුගීසින්ගේ පාලනය ගොඩ නැගුණා. පෘතුගීසින්ගේ පාලනය බිඳ වැටිලා ලන්දේසින්ගේ පාලනය ගොඩ නැගුණා. ලන්දේසින්ගේ පාලනය බිඳ වැටිලා ඉංග්‍රීසින්ගේ පාලනය ගොඩ නැගුණා. ඉංග්‍රීසින්ගේ පාලනය බිඳ වැටිලා මේ පක්ෂ දෙකේ පාලනය ගොඩ නැගුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද තියෙන්නේ? අපේ රට ඉස්සරහට ඇවිල්ලා තියෙන එක් යුග, ඒ යුගවලට පැවරිච්ච කාර්යභාරය අවසන් කොට දැන් මොකද වෙලා තිබෙන්නේ? මේ පක්ෂ දෙක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, එක්සත් ජාතික පක්ෂය, මෛත්‍රීපාල මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා, ඔවුන් නියෝජනය කරන පාලනයේ යුගය අවසන්. ඕනෑම පාලනයක යුගය අවසානයේ පෙන්눔 කරන්න මෙහෙම තමයි. මහා දුර්භික්ෂයක්, මහා ආර්ථික කඩාවැටීම්, මහා මංකොල්ල, මහා අපරාධ, බැඳීම් කඩාවැටි රටක්, මිනිස් සබඳතා බිඳ වැටිච්ච පාලනයක්, නීතියක් නැති රටක්, විනයක් නැති රටක්, පාලනයක් නැති රටක්. ඔය පෙන්වන්න වෙන මුකුත් නෙවෙයි. මොකද්ද? ඓතිහාසික වශයෙන් එක යුගයක නිමාව. මේක නෙවෙයිද? මේ පෙන්눔 කරමින් තිබෙන ඓතිහාසික වශයෙන් එක යුගයක අවසානය. දැන් එන මොකද තිබෙන්නේ? අනිවාර්යෙන් මින් එහා ආර්ථිකයේ යහපත් ප්‍රතිසංස්කරණයක්, ජන ජීවිතයේ යහපත් ඉහළට යාමක්, අධ්‍යාපනයේ යහපත් පරිවර්තනයක්, සෞඛ්‍ය සේවයේ යහපත් පරිවර්තනයක්, ජීවන තත්ත්වයේ යහපත් පරිවර්තනයක්, සමාජයේ යහපත් පරිවර්තනයක්, නීතියේ යහපත් පරිවර්තනයක්, මේ සියල්ල පැවරී තිබෙන්නේ නව යුගයකට. මේ යුගය අවසන්. මේ අවසන්. මේ හැම යුගයකම නිමාව පෙන්වන්නේ ওই විදිහට තමයි. දැන් මේ පෙන්눔 කරමින් තිබෙන්නේ මේ පාලකයන්ගේ යුගය අවසන්. එහෙනම් මොකද තිබෙන්නේ? අපි කවුරුත් වැඩ කරන මිනිස්සු. මේ රට ධනය ඇති කරන මිනිස්සු. ධනය නිෂ්පාදනය කරන මිනිස්සු. රටේ ජාතික ධනය එකතු කරන අය. කම්මලේ වැඩ කරන අපේ පරම්පරාවේ මිනිස්සු. ෆැක්ටරියේ වැඩ කරන අපේ පරම්පරාවේ මිනිස්සු. ගොවිපලේ වැඩ කරන අපේ පරම්පරාවේ දරුවෝ. ඒක නෙවෙයිද වෙලා තිබෙන්නේ? අපි නෙවෙයිද මේ රට ගොඩනගන්නේ? දැන් මොකද්ද වෙලා තිබෙන්නේ? අපි හදන රට උඩ ඉඳන් ඉන්න පරපුටු රලක් ඉන්න, පරපෝෂිත රලක් ඉන්නවා. ගවයාගේ වහන ඇටමැස්සා ගවයාගේ ලේ උරා බොනවා වගේ. බල්ලගේ වහන මැක්කා බල්ලගේ ලේ උරා බොනවා වගේ. අඹගහේ හැදෙන පිළිල සාකය අඹගහේ සාරේ උරා ගන්නවා වගේ. මේ අපි නිෂ්පාදනය කරලා එකතු කරන සාරය උරා ගන්න පරපෝෂිත රලක් ඉන්නවා. මේක නෙවෙයිද ඇත්ත? දැන් මොකද එහෙනම් කරන්න ඕනකම තිබෙන්නේ? ඒ පරපෝෂිත රැලෙන් වැඩ කරන ජනතාව අතට බලය මාරු කර ගැනීම සඳහා සටන දියත් කළ යුතුයි, කෙලවර කළ යුතුයි. ඒක තමයි මේ සටනේ කෙලවර. එතෙන්ට යන්න ඕන. විකිනින එක
නැවැත්වීම අතිශය වැදගත්. ඒ වගේම ජනතාවගේ ඉඩම් කම්පැනි වලට පවරන එක නතර කර යුතුයි. ඒ වෙනුවෙන් අපි සටන දියත් කරා. අපි එදත් කිව්වා මේ අවුරුද්ද පටන් ගන්නේ නව වෙනසකට අවශ්‍ය වන ජනතා බලවේගයන් පෙළගස්සමින් ඒ සඳහා සියලු දෙනාම ඒක රාශි වෙන්න කියලා ආරාධනා කරමින් සියලු දෙනාම දැනුවත් වෙන්න කියලා ආරාධනා කරමින් සියලු දෙනාම එක තැනකට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අපි වැඩ කරන මිනිස්සු අතර බලය ගමු. ඒ වෙනුවෙන් පෙළ ගැසමු, සංවිධානය වෙමු, සටන් කරමු, ඉදිරියට එමු. ඔබ සියලු දෙනාට ජය වේවා.